කියන්නේ පුතේ මේකෙදි කියවෙන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණයට පිළිවෙලින් වෙන වෙනම සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක පුතේ පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. දැන් ඔයාලට ආපු ප්‍රශ්න මම හිතන්නේ අන්තර්ගත කෝණය. අන්තර්ගත කෝණය කියන්නේ මොකක්ද කියලා. මම ඒක පැහැදිලි කරන්න මේ වගේ. පුතේ හිතන්න මේ A BC මේක ඇවිල්ලා PQR. පුතේ හිතන්න මේ පාදෙට මේ පාදේ සමාන වුණා. මේ පාදෙට මේ පාදේ සමාන වුණා. පුතේ දැන් මේ පාද දෙක සමාන වෙලානේ. පා හරි කොමැද්දේ කෝණේ. එතකොට පුතේ අනිවාර්යයෙන්ම මේ ත්‍රිකෝණ දෙකක් පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා නම් පාද දෙකයි අන්තර්ගත කෝණය හරි අවධානයෙන් මතක තියාගන්න මේ කෝණයට මේ කෝණය සමාන වුණොත් විතරයි පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙන්නේ. ත්‍රිකෝණ දෙක පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙන්නේ මෙන්න මේ අවශ්‍යතා තුන සම්පූර්ණ කරමු. ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. ඒ කියන්නේ පාද දෙක අතර හිර වෙන කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණයට පිළිවෙලින් වෙන වෙනම සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ යුගලය පාකෝපා අවස්ථාව යටතේ අංග සම. හරි අපි බලමු මේකත් අර විදිහට ඔප්පු කරලා දාන්න. එතකොට අපි ගන්නවා AB සමානයි. අපි ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණ සලකමු. සලකලා බලමු කියන්නේ. ගමු. අරගෙන පුතේ AB ට සමානයි PQ. ඒක හරි. ඒක මම දීලා තියෙන දත්තයක් ඉන්න D ඇත කියලා අර කලින් එකේ වගේම ලියුවා. D ඇත. දීලා නැත්නම් ඒක මොකක් හරි ලියන්න ඕනේ. අනිවාර්යෙන් හේතුවත් වැදගත්. ජ්‍යාමිතිය සාධනයේ. AB සමානයි PQ. ඒක හරි. ඊට පස්සේ පුතේ මේ කෝණය අංක කරන්නේ කොහොමද? මේ කෝණයට මේ කෝණය සමානයි. අර මම තියෙන විදිහටම ලියන්නේ. ABC කෝණය. මේ කෝණය කියන්නේ ABC කෝණය. ABC කෝණය සමානයි RPQ. RPQ. උදේ මේක මාරු කරලා ලියවත් කමන්නේ QPR කියන්නේ. ගැටලුවක් නෑ. ඒකත් D. ඒකත් හරි. එහෙනම් ඊළඟ එක. දැන් බලමු ඊට පස්සේ මේක BC සමානයි PR. අන්න ඒකත් දීලා තියෙනවා. D එක. හරි පුතේ. එහෙනම් මේ පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. ජ්‍යාමිතියෙන් වයින්න පුළුවන් ලේසියෙන්ම මනුස්සයෙක්ට නේ. හරි. එතකොට බලමු අපි ABC එම නිසා අපිට කියන්න පුළුවන් මේ එම නිසා ABC ත්‍රිකෝණයේ අංග සමයි. ඉතින් කියන්නේ කීයද? 3යි. PQR ත්‍රිකෝණයට මොකද අවස්ථාව? පාකෝපා අවස්ථාව. පාකෝපා අවස්ථාව. හරි සරලයි නේ. දැන් අපි ගානකට යන් මේ වගේ ගානක් කොහොමද හදන්නේ කියලා. අපි අර වෘත්ත ගානකට යන් හරිනේ පැහැදිලි බව සාධනය කරන්න කියලා දීලා තියෙනවා. හරි අපි බලමු දැන් මොකද්ද කරන්න කියලා මේ අවස්ථාවේදී. අර කලින් විදියම තමයි පොඩි වෙනසක් තියෙන්නේ. දැන් අපි ගන්නවා සලකන්න ඕන ත්‍රිකෝණ AC ත්‍රිකෝණය හා OCB ත්‍රිකෝණ සලකමු. හරි අපි සලකනවා OAC ත්‍රිකෝණයයි OCB ත්‍රිකෝණයයි. හරි දැන් සලකද්දී අපි කලින් ගානේ වගේම දන්නවා OA සමානයි OB වෙනවා. මේක වෘත්තයේ අරයන් වෘත්තයේ අරයන් ඉඳන්නේ ඒක සමාන හරි වෘත්තයේ අරයන් නම් සමානයි. දැන් ඊට පස්සේ පාකෝපා කියන්නේ කෝණයක් තියෙනද? අන්න බලන්න මේක සරල රේඛාවක්. එතකොට මේකේ බද්ධ කෝණවල එකතුව කීයද? 180යි. එහෙමනම් මේ කෝණය 90ක් ඉඳන් මේක කීයද? 90යි 180න් 90ක් ගියාම ආයෙත් 90ක්. එහෙනම් මෙයක් 90යි නේද පුතේ? හැබැයි මේක ඔය නිකන් ලියලා හරියන්නේ අපි කියන්න ඕනේ මේක. හරිද? අපි කියනවා මෙහෙම.
ACO ත්‍රිකෝණය ACO කෝණය ධන BCO මහලුක දෙයක් නෙමෙයි මම මේ කියපු කාරණාව ලියනවා ACO ධන CBO සමාන අංශක 180යි වරහන් ඇතුලේ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ දැන් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ හින්දා තමයි එක වෙන්නේ හරි පුතේ දැන් ඒකින්ද හරි ACBCO ධන BCO සමාන 180යි අපි දන්නවා BCO අංශක 90 බැවින් 90යි ඒක දීලා කියන්නේ BCO බැවින් ACO කියන්නේ ACO එතකොට මේක 90 බැවින් මේකත් 90 වෙනවනේ පුතේ එහෙනම් ACO සමානයි අංශක 90යි ACO අංශක 90 ඒ හින්දා අපිට කියන්න පුළුවන් BCO සමානයි අපි ලියුවොත් එහෙම ACO ඉස්සලාම ලියමු ACO සමානයි BCO වෙනවා හේතුව වරහන් ඇතුලේ දාන මොකද්ද? අර එම නිසා කියලා දැම්ම නම් හරි. මොකද උඩ හේතුව උන්දන්නේ උනේ. එහෙනම් මෙයා එම නිසා ACO සමානයි BCO. වරහන් ඇතුලේ හේතුව දක්වන්න ඕනේ මේක උපු කරලා තියෙන්නේ. එතකොට ACO සමානයි BCO වෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්නද? නැවතත් මට කියන්න පුළුවන් ACO ධන BCO සමානයි අංශක 180. ඒ කියන්නේ මේ කෝණේ එකතුව 180යි. හේතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. දැන් මෙයා 90ක් කියලා ගන්නවනේ BCO 90ක් කියලා ගන්නවනේ. බැරි අපිට ACO 90යි. මේක අඩු කරලා ගත්තාම හරි. එම නිසා මේකත් 90යි මේකත් 90යි නේ දෙන සමානයි. මේ පළවෙනි ප්‍රත්‍යක්ෂය. හරි. ප්‍රත්‍යක්ෂ දැනුමත් අමතක නම් ඔයාලට මගේ අර කලින් වීඩියෝ එක බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ වීඩියෝ එක. හරි. එතකොට මේ කෝණෙට මේ කෝණය හරි. හරි පාදේ කියන්නේ මේ බලන්න OC සමානයි OC වෙනවා. මේ මොකක්ද හේතුව? OC සමානයි OC වෙනවා. ඇයි පුතේ මේ ත්‍රිකෝණ දෙකම පොදුයි නේද මේක? එහෙනම් මොකක්ද දාන්නේ පොදු පාදය? බලන්න ඇතුළේ දාන පොදු පාදයෙන් හින්දා. එම නිසා මම මේක උඩට ගන්නම්. එම නිසා අපිට කියන්න පුළුවන් කොහොමද? OAC ත්‍රිකෝණය අංග සමයි OCB ත්‍රිකෝණයට වරන් ඇතුලේ හේතු මේ විරක් ගන්නම් අවස්ථාව දැක්කට මම කරපු වැඩේ මේක පොඩ්ඩක් ටිකක් සරල සංකීර්ණ වෙයි හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒකින්ද බලන්න මේක මොනවාද මම කරේ කියලා හරි මම හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා අපි තව ගොඩක් ගණන් හදනවා ඊ ඇස්සේ මේ සරල උදාහරණයක් දෙනවා මුලින් අර අවස්ථා 4 ගැන කතා කරන්නේ හරි මම ඊළඟට කතා කරන්න යන්නේ පුතේ ඊළඟ අවස්ථාව තවත් ජොලි මේ අවස්ථාව මෙහෙම තියෙද්දි මම ඊළඟ අවස්ථාව කතා කරනවා කෝකෝපා මොන බලන්නකෝ කෝකෝපා මේ කෝකෝපා ඒ කියන්නේ කෝණෙකුයි පාදෙකුයි අන්න කෝණෙකුයි පාදෙකුයි ඒ කියන්නේ මෙන්න මෙහෙම අවස්ථාව මෙහෙම ත්‍රිකෝණයක් මම ආයේ ABC ම කියලා ගන්න මේක ගන්නම් මෙහෙම ත්‍රිකෝණයක් ඇඳලා PQR කියලා ඒ කියන්නේ මෙහෙමයි කෝකෝපා අර්ථ දක්වන්නේ ඒ කියන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් මම මේකට එක ඡාපයක් කැපුවා මේ කෝණ දෙක සමානයි කියන්නේ ඡාප දෙකක් අපට මේ කෝණ දෙක සමානයි ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් ඒ කියන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයකට පිළිවෙලින් වෙන වෙනම සමාන වෙනවනම් එම ත්‍රිකෝණ යුගලය
කෝකෝප අවස්ථාව යටතේ අංග සම වෙනවා. කොහොමද ආයෙ කිව්වොත් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක පිළිවෙලින් වෙන වෙනම සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගලය කෝකෝප අවස්ථාව යටතේ අංග සම වෙනවා. දැන් මේක ළමයි පටල ගන්න තැනක් තියෙනවා කෝකෝප අවස්ථාව. කිටි පේපර් එකෙනුත් ගණන් එද්දි මේක පටල ගන්න අවස්ථාවක් තියෙනවා. පුතේ මෙහෙම. දැන් මේ දෙන්න කෝකෝප අවස්ථාවට අංග සම වෙයිද? නෑ පුතේ. ඇයි මං එහෙම කියන්නේ? පුතේ මේ පාදයේ තියෙන මේ කෝණයට ඉස්සරහ මේ කෝණය තියෙන්නේ මේ කෝණේ පාදයේ මේ ගෑවිලා තියෙනවා. එහෙනම් මේක නෙමෙයි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙයාට සමාන. ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයකට පිළිවෙලින් වෙන වෙනම සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ යුගලය කෝකෝප අවස්ථාව යටතේ අංග සම වෙනවා. අපි බලමු මේක. දැන් පුතේ AB පාදයට සමානයි PQ. අපි ත්‍රිකෝණ දෙක සලකලා මිනුනේ අංග සමයක් වගේ නේ කරන්නේ. එතකොට ABC ත්‍රිකෝණය
ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයයි තවත් පාදයකුයි. තවත් ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයයි තවත් පාදයකටයි පිළිවෙලින් වෙන වෙනම සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ යුගලයේ කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන කාරණා ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය හා තවත් පාදයක් තවත් ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය හා තවත් පාදයකට පිළිවෙලින් වෙන වෙනම සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ යුගලය මේ කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා කියනවා. හරි. අපි ඍජු කෝණී ත්‍රිකෝණයක් මෙහෙම ඇන්දොත් මේක අංශක 90යි මෙහෙමත් අදිනවා එකක් මම මේකත් අංශක 90යි මෙයා A මෙයා B මෙයා C මෙයා P මෙයා Q මෙයා R. හරි. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. කර්ණය කියන්නේ මෙයා අංශක 90ට ඉස්සරහින් තියෙන එක. පයිතගොරස් ප්‍රමේය වීඩියෝ එකෙන් මම පැහැදිලිව කියලා තියෙනවා. එතකොට මෙයාට මේ කර්ණයට සමාන වෙලා මේ දෙක සමාන වෙලා තවත් පාදයක්. මෙයා සමාන වෙනවා නම් දැන් එතකොට මේ ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් වෙන්න ඕනේ කර්ණපා වෙන්න නම්. වෙන ත්‍රිකෝණ වලට කර්ණපා අවස්ථාව වෙන්නේ නැහැ. එතකොට අපි බලන්න ඕනේ. හැබැයි ඍජු කෝණී ත්‍රිකෝණ අනිවාර්යෙන් එන්නේ කර්ණපා අවස්ථාව යටතේ විතරක් කියලා කියන්න බෑ. වෙන අවස්ථා වලට එන්න පුළුවන්. හරි. එතකොට දැන් මේකේ ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය හා තවත් පාදයක් තවත් ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය හා තවත් පාදයක පිළිවෙලින් වෙන වෙනම සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ අංග සමුන අවස්ථාවට කියනවා කර්ණපා කියලා. එතකොට පුතේ මම ගත්තොත් මෙහෙම. පළවෙනි මේ ගත්තොත් මෙහෙම අපි සලකන ත්‍රිකෝණ දෙක. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණ සලකමු. හරි. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණ සලකමු. එතකොට පුතේ ABC ත්‍රිකෝණේ මම දකිනවා මෙහෙම AC සමානයි QR. AC සමානයි QR. ඒක දීලා තියෙන එක. කර්ණයන් සමානයි දැන්. කර්ණයන් සමානයි. හරි. ඊට පස්සේ හැබැයි අපි මේක ලං කරද්දී ඍජු කෝණී ත්‍රිකෝණය කියන එක නම් කරලා ඉන්නේ. ඒකට තේරෙනවනේ. ABC ඍජු කෝණී ත්‍රිකෝණය හා PQR ඍජු කෝණී ත්‍රිකෝණ සලකමු. හරි. එතකොට AC සමානයි QR. AC සමානයි QR කියලා දීලා තියෙනවා. ඒ වගේම AB සමානයි PQ කියලා දීලා තියෙනවා. දැන් ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණයයි තවත් පාදයක සමාන වෙලා තියෙනවා. ආයි කතා දෙකක් නෑ පුතේ. එම නිසා අපිට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණය අංග සමයි PQR ඍජු කෝණී ත්‍රිකෝණයට ඍජු කෝණයට අංශ ගන්න දෙම ඍජු කෝණී ත්‍රිකෝණයට වරහන් ඇතුලේ අවස්ථාව කර්ණපා මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා දරුවනේ මේ කාරණාව අනිවාර්යෙන්ම කර්ණපා වෙනවා නම් ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් වෙන්න ඕනේ. හරි. ඒක තේරුම් ගන්න. හරි. අපි මේකෙන් උදාහරණයක් කතා කරලා පොඩි වෙනස් විදියට හදමු. හරි. මේ අපි හිතන්නේ මෙහෙම තියෙනවා. ඔච්චරයි තියෙන්නේ A B C D. අපිට අංග සම කරන්න කියනවා. මෙයාට මෙයා සමානයි කියලා දීලා තියෙනවා. ඔච්චරයි දීලා තියෙන්නේ. එතකොට අපිට කියනවා මෙහෙම A B C ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණය අංග සමයි ACD ත්‍රිකෝණය බව සාධනය කරන්න. බව සාධනය කරන්න. කොහොම තමයි දෙන්නේ? කොහොම තමයි දීලා තියෙන්නේ? බව සාධනය කරන්න කියලා තියෙනවා. දැන් ඉස්සල්ලාම අපිට දීලා තියෙන தත්ත්වය අපි ලියා ගන්න. මොන බලන්න. ඉස්සල්ලාම මේක ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක්ද කියලා හිතන්න ඉබේ. ඔව්නේ පුතේ. ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් වෙනවා. මේක අර කලින් කිව්වා වගේ මෙයා 90යි. මේ සරල රේඛාව. එහෙනම් මේ දෙක එකතුව 180යි. සරල රේඛාවක් මත පිට බද්ධ කෝණ වල එකතුව 180යි. එතකොට මෙයා 90 නම් අනිවාර්යයෙන් මෙයා 90යි. එතකොට එකතුව 180ක් වෙන්නේ එතකොට. හරි. අපි ඉස්සල්ලාම මේ දෙක කියලා ඉන්නේ. ඉස්සල්ලාම මෙහෙම.
එතකොට AC ACB ධන ACD සමානයි අංශක 180යි. මොකක්ද හේතුව? සරල රේඛාව මුඛයේ තියෙන රේඛාව මත පිහිටි බද්ධ කෝණ. ACB ධන ACD සමාන 180යි සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණය. ඒක පැහැදිලි. ඊට පස්සේ ඒ හින්දා අපිට කියන්න පුළුවන් මෙයා මේ දෙන්නගේ එකතුව 180යි. ACB අංශක 90 බැවින් ACB අංශක 90 බැවින් අපිට ලිව හැකි ACD අංශක 90 වේ. එම නිසා මේ දෙන්නගේ එකතුව 180යි මෙයා 90 නම් අනිවාර්යෙන් මෙයාත් 90 වෙන්න ඕනේ. පළවෙනි ප්‍රත්‍යක්ෂයට අනුව. එහෙනම් අංශක 90යි. හරි එම නිසා කියලා දැන්. හරි ඒක හරි. එහෙනම් එතනින් ඉවරයි වැඩේ. එතකොට මේක ඍජු කෝණේ ත්‍රිකෝණ යුගලක් කියන එක පැහැදිලියක්. ඊට පස්සේ අපි කියනවා දැන් මෙයාත් අංශක 90ක්. හරි. එහෙනම් පුතේ අපි යනවා දැන් අංග සාමයට. දැන් මේකත් අංග සාමයේ කොටසක් තමයි. හරි. එතකොට දැන් මේක 90යි නම් ඍජු කෝණේ ත්‍රිකෝණ දෙකක්. ඒ නිසා මේ අපිට සලකන්න පුළුවන් විතර මෙතන සාධනය කරන්න ACB ඍජු කෝණී ත්‍රිකෝණය හා AC අර විදිහට ලියාගත්ත ගමන් නැහැ. අපි මේ විදිහටම ලියමුනේ. ABC ඍජු කෝණී ත්‍රිකෝණය හා ACD ඍජු කෝණී ත්‍රිකෝණ සලකමු. දැන් අපි සලකන්නේ නැහැ ABC ඍජු කෝණී ත්‍රිකෝණයයි ACD ඍජු කෝණී ත්‍රිකෝණයයි. මේකත් අංශක 90ක් වුණ හින්දා ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙලා දැන්. හරි. දැන් පළවෙනි අවස්ථාව ගන්න ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එතකොට ඊට පස්සේ ඍජු කෝණී ත්‍රිකෝණේ කන්නේ බලමු අංශක 90 ඉස්සරහින් මෙයා. එයා කන්නේ AB. මේ අංශක 90 ඉස්සරහින් AD. එයාත් කන්නේ. එහෙනම් AB සමානයි AD. ඒකව DN. AB සමාන AD DN. ඊට පස්සේ තව කර්ණේ තවත් පාදයක යොමු. බලන්න. මෙයාට මෙයා සමානයි. ඒ වගේම AC සමානයි AC. මොකක්ද හේතුව? අන්න ත්‍රිකෝණ දෙකටම පොදු වෙච්ච පාදය. එහෙනම් පොදු පාදය. අන්න පොදු පාදය. ඒ හින්දා මොකද කියන්න පුළුවන් වෙන්නේ අපිට? අන්න එම නිසා අපිට කිව්වේ ABC ත්‍රිකෝණේ ඍජු කෝණී ත්‍රිකෝණේ අංග සමයි ACD ඍජු කෝණී ත්‍රිකෝණේ මොකක්ද අවස්ථාව? කර්ණ පා අවස්ථාව. අංග සමන. මම හිතනවා මේකත් පැහැදිලි වෙන්නේ නැති. එතකොට අපි කතා කරලා ඉවරයි ත්‍රිකෝණ අංග සමන අවස්ථා 4 ගැන. ඒ උදාහරණය වෙන්න කතා කරමු. දැන් අපි යන්නේ ඒක කලවු මේ හදන්න. දැන් ගානක් දීලා අංග සම වෙනවා කියලා පෙන්නන්නේ. අපි දන්නේ කොයි අවස්ථාවකටද අංග සම වෙයිද කියන එක. අපි දැන් මේ අවස්ථාවේ නම් කර්ණ පාවලින්මයි කඩගත් දාන්න ගියේ මේ වැඩි. ඊළඟ කලින් මේ කෝකෝ පාවලින්මයි කොට දාන්න ගියේ. දැන් මේ කතා කරන්නේ ගානක් දීලා අපිට කියනවා මේ දෙක මේ ත්‍රිකෝණ යුගය අංග සම කරන්න. හරි අපි බලමු මේ වගේ මිශ්‍ර ගණන් ටිකක් හදන්න. හරි පුතේ අපි බලමු මේ ගාන. මේ ගාන හදන්නේ කොහොමද කියලා අපි බලමු. එතකොට පුතේ දැන් මේක දැන් අපිට හිතන්න මෙහෙම දීලා තියෙනවා මම කැපෙන තැන O කියලා දාගන්න මේක x y කියලා නිකමට දාගන්න. හරි අපිට කියනවා මෙහෙම PQO ත්‍රිකෝණය අංග සමයි OXY බව සාධනය කරන්න කියලා. සාධනය කරන්න. බය වෙන්න දෙයක් නැහැ. ලොකු දෙයක් කරන්නේ නැහැ. අපි සාධනය කිව්වම මොකද මේ බය වෙනවා. ඒ බය වෙන්න දෙයක් නැහැ. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. පුතේ දැන් බලමු. මේ ඔක්කොම දත්ත දීලා වගේ. බලන්න. දැන් මේක අංග සමවන අවස්ථාව අපි බලන්න ඕනේ. කොහොමද කරන්නේ කියලා. බලුවා මේ පාදෙට සමානයි. මේ පාදෙට සමානයි පේන්න තියෙනවා. ඒක කෝණයක් අහගත්තොත් පාකෝ පාදයක්. නැත්නම් මේ පාද සමානයි කියලා දීලා නැහැ. පාපාපායි. පළවෙනි අවස්ථාව බලද්දී ඒක හරියන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවේ පාද දෙකකුයි අන්තර්ගත කෝණය වුණා නම් හරි. නේ? අන්න
අන්න පුතේ හරියට බැලුවා නම් ඔයාලට පේනවා ඔන්න බලන්න. මේ Z එකක් නේ. Z එකක් මෙහෙම තියෙන එකක් නේ. Z එකේ බොකු දෙකේ කෝණ සමානයි. ඒවට කියන්නේ මොන කෝණද? ඒකාන්තර කෝණ. Z එකේ දැන් බලන්න ඔයාලට පේන්නේ මේ Z එකේ මේ කෝණේ මේ රේඛාව සමාන්තර හින්දා පුතේ මේ කෝණ දෙක සමානයි. එතකොට බලන්න එනම් පා කෝ පා අන්තර්ගත කෝණය. පාද දෙකයි අන්තර්ගත කෝණය මේ දෙකම සමාන වෙලා. එහෙනම් මේක පා කෝ පා අවස්ථාවයට අංග සමය. එහෙනම් අපි ලියන්න තියෙන්නේ සලකනවා PQO ත්‍රිකෝණය හා OXY ත්‍රිකෝණ සලකමු. අපි සලකනවා ත්‍රිකෝණ දෙක. මොකක්ද අංග සමකරන ත්‍රිකෝණ දෙක. හරි. ඊට පස්සේ ලියනවා PQ සමානයි පටපට ගාලා දැන් වැඩි. PQ සමානයි XY. අලුතෙන් ජ්‍යාමිතිය දෙන දරුවෙක්ට මේක හරි රසවත් කරගන්න. ඒකට මේක ජ්‍යාමිති අංග සාමයන් ඔයාලා අභ්‍යාස පොතේ තියෙනවා ගන්න. හදලා උත්සාහ try කරලා බලන්න. ඔයාලට හදන්න පුළුවන් මේ. PQ සමානයි XY දීලා තියෙන එකක් නේ. අන්න දීලා තියෙන එකක් ඉන්න දීයත කියලා දැම්මා. ඒ වගේම ඒක හරි. ඊට පස්සේ මේක කෝණේ ගමුකෝ. පාකෝ පානේ මගේ ප්ලෑන් එක තිබ්බේ. පාකෝ පාගේ අද කෝණේ නේ. මේ කෝණ සමානයි. ඔන්න PQO සමානයි මේ ත්‍රිකෝණයේ PQO ත්‍රිකෝණයේ සමානයි. ඒ සමහරව නම් මේක PQX වක්කා PQX කියලා කියන්න බැයිද කියලා. පුළුවන් පුතේ. ඒක ගැටලුවක් නැහැ. මම අර ත්‍රිකෝණේ සම්බන්ධ වෙන ඉන්න PQO කියලා දැම්මා. PQO සමානයි OX. PQO සමානයි OXY. මේක ඒකාන්තයෙන්ම ඒකාන්තර කෝණ කියලා කියනවා. ඉසෙඩ් දකුරේ කෝණ වලට මේ මෙහෙම තියෙන මෙහෙම ඉසෙඩ් දකුර වගේ මෙහෙම තිබ්බොත් ඒකාන්තර කෝණ කියලා කියනවා. හරි. එහෙමනම් අපි PQO සමානයි OXY ඒකාන්තර කෝණ. ඊට පස්සේ අනිත් පාදේ අනිත් ත්‍රිකෝණය දැන් මේ ත්‍රිකෝණේ OQ නේ. OQ සමානයි මේකේ OX ඒක දීලා තියෙන එකක්. අන්න ඒ හින්දා එම නිසා අපිට කියන්න පුළුවන් මොකක්ද? එම නිසා අපිට කිව්ව හැකි PQO ත්‍රිකෝණය අංග සමයි OXY ත්‍රිකෝණයට වරහන් ඇතුලේ හේතු. මොකක්ද හේතුව පුතේ? පා කෝ පා. මං හිතනවා පැහැදිලි වෙන්නද කියලා. හරි අපි තව ගැටලුවකට යන්න. ඔය වගේම තව ගැටලුවක්. හරි රසවත් කරගන්න පුතේ මේක. මෙහෙම තියෙනවා ත්‍රිකෝණයක්. මෙහෙම තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. එතකොට පුතේ මේක A B C කියලා ගන්න. මේ කෑලි දෙක සමානයි D. පොඩ්ඩක් මේක ලොකු කරලා ඉන්නම්ම E F. හරි. අපිට දීලා තියෙන මේ පාදෙ සමානයි කියලා තමයි. හරි මේ පාදෙ සමානයි කියලා දීලා තියෙනවා මේ ත්‍රිකෝණේ. ඒ වගේම තව ගන්නවත් තියෙනවා මෙයාට මෙයා සමාන්තරයි කියලා. මේ ඊතලෙන්
සමානයි AEB සමානයි CED. මේකට හේතුව ප්‍රතිමුඛ කෝණ. අර මූණට මූණ බලන් ඉන්න කෝණ හින්දා මෙයාට කියන ප්‍රතිමුඛ කෝණ කියලා. ඊට පස්සේ මේ පාදයට සමානයි. හැබැයි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මේ කෝණේ සමානයි මේ කෝණේ සමානයි. මේ කෝණට ඉස්සරහට තමයි මේ පාදේ තියෙන්නේ. මේ කෝණටත් ඉස්සරහම නේද මේ පාදේ තියෙන්නේ. අන්න ඒ හින්දා තමයි කෝකෝපා උනේ. නැත්තම් මේ හරියෙන් සමාන වුණාම වෙයිද? මෙයාට මේ කෝණට ඉස්සරහින් එතකොට මේක තියෙන්නේ. ඒක හින්දා වෙන්නේ නැහැ. එතකොට මෙයාට හින්දා කෙලින්ම සමාන වෙනවා මේ කෝණට ඉස්සරහින් මේ පාදේ. මේ කෝණට ඉස්සරහින් මේ පාදේ. එහෙනම් එකක් හරි. AB සමානයි AB පාදය සමානයි CD පාදය D ඇත. AB සමානයි CD. එම නිසා අපිට කිව්වේ එම නිසා AB ත්‍රිකෝණය අංග සමයි විචාර තුන CDE ත්‍රිකෝණය හේතු මේ මොකද හේතුව? මොකද අවස්ථාව? කෝකෝපා පුතේ දරුවනේ මෙහෙමයි. දැන් මේක ඔප්පු කරා. දැන් අපිට හැමතිස්සෙම ඉන්නේ අංග සාමයක් කරන්න විතරම නෑ පුතේ. අංග සාමය විතරක් කරලා අත බේර ඇඟ බේර ගන්න බෑ ඇත්තටම අපිට. ඒතර අපිට තව කෑලි තියෙනවා. අංග සම ත්‍රිකෝණවල මම කිව්වා නේද? එක ත්‍රිකෝණයක් අරගෙන අංග සම ත්‍රිකෝණ දෙකක් තියෙනවා නම් එක ත්‍රිකෝණයක් අරගෙන අනිත් ත්‍රිකෝණෙ මත තියන්න එක තියන්න පුළුවන් වෙන්න ඕනේ කියලා අංග සමන. එතකොට පුතේ දැන් මේ අංග සම ත්‍රිකෝණවල එයාලට අනුරූප අංග තියෙනවානේ. ඒවත් සමාන වෙනවා. අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ අනුරූපාංග. දැන් හිතන්නකෝ දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා. එහෙමනම් එතකොට මේ පාදෙට මේ පාදෙ සමාන වුණා මේ කෝණෙට මේ කෝණෙ සමාන වුණා මේ ප්‍රතිමුඛෙන්ද සමාන වුණා. දැන් මේ කෝණෙට ඉස්සරහින් තියෙන පාදෙ මොකද්ද? ED නේ. එයාට අනුරූප අනිත් ත්‍රිකෝණයේ තියෙන අංගේ මොකක්ද? අනුරූප අංගේ. එතකොට මෙයාට අනුරූප මේ ත්‍රිකෝණයේ තියෙන අංගේ වෙන්නේ මේ කෝණෙට ඉස්සරහින් තියෙන. මේ කෝණෙ ඉස්සරහින්. එහෙමනම් පුතේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන හින්දා ඊට ED සමානයි. අපිට කිව්වේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන හින්දා ඊට ED සමානයි කියලා. දුවේ පුතේ අනිවාර්යෙන්ම ත්‍රිකෝණීය අංග සම කියන්නේ ත්‍රිකෝණය වලක් දීලා අංග සම කරන්න විතරක් නෙමෙයි. අනිවාර්යෙන්ම අංග සමාන කරන්නත් වෙයි. ඒකෙන්ද හරි අවධානයෙන් ඊළඟ ගණන් ටික හදන්න උත්සාහ කරන්න ඕනේ. ඔයාලත් උත්සාහ කරන්න ඕනේ. හරි අවධානයෙන් බලා ගන්න ඕනේ මේකේ කොහොමද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම විභාගෙට එද්දී අංග සාමය විතරක් දීලා එන්නේ නෑ. වැඩිපුර එනවා තව කෑලි එකතු කරලා. ඒකින්ද හරි අපි බලමු ඊළඟට ඒ වගේ ගැටලු විසඳන්නේ කොහොමද කියලා. හරි සම්මුඛ පාද සමානයි කියලා. දැන් අපිට ඉස්සල්ලාම කියන්නේ මොකක්ද? එයාලා කියන්නේ AXD ත්‍රිකෝණයේ අංග සමයි BYC ත්‍රිකෝණයේ බව සාධනය කරන්න. බව විතරයි දැන් මේ සාධනය එන්න ඕනේ. හරි. එතකොට අපි බලමු දැන් සලකන්න ත්‍රිකෝණ දෙකක් කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් ගැටලුවන්නේ අපි ඒ ත්‍රිකෝණ දෙක සලකලා වැඩේ පටන් ගමු. හරි. එතකොට පුතේ අපිට කියන්නේ AXD ත්‍රිකෝණය. AXD ත්‍රිකෝණය අපි සලකනවා AXD ත්‍රිකෝණය හා BYC ත්‍රිකෝණය සලකමු. අපි සලකනවා AXD ත්‍රිකෝණය BYC ත්‍රිකෝණය සලකනවා. හරි. සලකුවා. සලකලා ඉවරලා සමානයිම ටික ලියන්න යන්න තියෙන්නේ. AD සමානයි BC. ඒක සුජුකෝණාශ්‍රයක සම්මුඛ පාද. සුජුකෝණාශ්‍රයක සම්මුඛ පාද. පාද කියලා මම කෙටියෙන් ලියනවා මේ. සුජුකෝණාශ්‍රයක සම්මුඛ පාද කියන එක තමයි මම ලියන්නේ මෙහෙම කෙටියෙන්. AD සමානයි BC. දැන් මොකද්ද වෙන්නේ මොනවද? දැන් මේක ලිව්වට දැන් අපිට ගැටලුවක් තියෙනවා. ඔහේ ලිව්වත් බෑ අපිට. මොකද පුතේ දැන් ඒ ඔහේ තියෙන ඒවා ලියලත් හරියන්නේ නැහැ. අපිට ගැලපෙන්නත් ඕනේ.
කුකු පා 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 කෝ පා කෝ පා නැත්නම් කර්ණ පා වෙන්න ඕනේ. අංශක 90 තියෙන ඉඳ කර්ණ පා වෙන්න පුළුවන්. බලමු අපි කොහොමද කියලා. දැන් මෙයාට මෙයා සමානයි. හරි. ඊට පස්සේ මේ කෝණෙට සමානයි. හරි. මේ ලොකු ත්‍රිකෝණේ AXD ත්‍රිකෝණේ මේ කෝණෙට BYC ත්‍රිකෝණේ මේක අංශ ගන්න සමානයි. ඒක අනුවයි සමානයි. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ දැන් පාදෙකුත් හරි කෝණෙකුත් හරි. තව එක්ක පාදයක් නැත්තම් කෝණයක්. කෝ පා වෙනවා නම් කෝණ දෙකක්. නැත්තම් පා වෙනවා නම් තව පාදයක්. පුතේ මේ පාදෙට මේ පාදේ සමානයි කියලා පෙන්නන්නේ කියලා. ඒ වගේම මේ පාදෙට මේ පාදේ සමානයි කියලා මොනවත් දත්තයක් දීලා නැහැ. එහෙනම් පුතේ අපි කරන්නේ මෙච්චරයි. අපි බලමු මේ කෝණට මේ කෝණේ සමානයි. අනිවාර්යෙන්ම කෝණ දෙකක්. මේ පාදේ මේ කෝණේ සමාන හින්දා තව කෝණයක් හොයන්න බලමු. පුතේ මේ කෝණෙට මේ කෝණේ සෙට් දක්වන ඒකාන්තයි. එහෙනම් පුතේ මේ කෝණේ සමානයි. මේක අංශ ගන්න හින්දා කොහොමද සමානයි? හරි. එහෙමනම් අපි ලියනවා මෙහෙම AXD කෝණයට සමානයි BYC කෝණය. මොකක්ද අවස්ථාව? මොකක්ද හේතුව? මේ කෝණෙට සමානයි අංශ ගන්නවා. ඒක දීලා තියෙන එක. දී ඇත. හරි. AXD සමානයි BYC සමානයි අංශ ගන්නවා දීලා තියෙනවා. ඒක හරි. මේක ඍජු කෝණාශ්‍රයක සමග පාද සමානයි. එතකොට පා කෝ හරි කෝණිකුයි පාදිකුයි හෙව්වා. දැන් බලමු තව මොකක් හරි එන්න ඕනේ. මේක 90ට 90 සමාන කියලා මේක මේ කෝණේ. එතකොට අපි ලියනවා ADX සමානයි BYC. මේක පුතේ BYC සමාන YBC. මේක හේතු පුතේ ඒකාන්ත කෝණ. එතකොට පුතේ අපි ගත්තොත් මේකට මේක සමානයි, මේ කෝණයට සමානයි, මේ කෝණයට සමානයි. ඒකාන්තරින්ද මේක සමානයි. එම නිසා අපිට කිව්ව හැකි AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණය. මොකක්ද හේතුව? අංග සම අවස්ථාව කෝපා අවස්ථාව යටතේ තමයි මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ. දැන් අපිට තියෙන ගැටලුව ඊළඟට AX සමානයි CY බව. දැන් පුතේ මම කිව්වා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා නම් කලින් ගැටලුවේදී කිව්වා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා නම් ඒ ත්‍රිකෝණය අරගෙන අනිත් ත්‍රිකෝණය මත තියන්න පුළුවන්. කොහොම හරි කරකෝලා. එහෙම තියන්න පුළුවන් කියන්නේ පුතේ එයාගේ අනුරූප අංග සමාන වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණේ මේ පාදෙට සමානයි කියන්නේ අනිත් ඒවත් වෙනම සමාන වෙන්න ඕන. දැන් බැලුවොත් පුතේ අපිට වෙන්නන්නේ කියන්නේ AX ට CY නේ. බලන්න. මේ කෝණෙට ඉස්සරහින් මේ ත්‍රිකෝණය සලකපුවම AXD ත්‍රිකෝණය සලකපුවම මෙයාට ඉස්සරහින් තියෙන පාදෙ මෙයා. මේ කෝණෙට ඉස්සරහින් තියෙන පාදෙ මෙයා. මේ කෝණෙට ඉස්සරහින් තියෙන පාදෙ මෙයා. අනිවාර්යයෙන්ම මේ ත්‍රිකෝණ දෙක අංග සමානයි. පුතේ මේ කෝණ ඉස්සරහින් තියෙන පාදෙ මෙයා, මේ කෝණ ඉස්සරහින් තියෙන පාදෙ මෙයා. මේ ත්‍රිකෝණ දෙක අංග සමාන නම් මේ පාදෙට මේ පාදේ සමාන විය යුතුමයි. අනිවාර්යෙන් විය යුතුයි. එහෙමනම් අපි කියනවා මෙහෙම AX සමානයි CY. මොකද හේතුව පුතේ? එම නිසා හේතුවෙන් අංග සම වෙනවා. අංග සම වෙන හින්දා මේක වෙන්නේ AX සමානයි CY. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. පුතේ ඒක තමයි හේතුව. මේකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම හින්දා එයාගේ අනුරූප අංග මෙයාට
මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදෙ මෙයා මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදෙ මෙයා. එහෙනම් මේ දෙන්නටම අනුරූප පාද දෙක සමානයි. අනුරූපාංග සමානයි. ඒකින්ද AX සමානයි CY දැම්මා. හරි. දැන් මේ වැඩේ හරි. දැන් අපිට තියෙනවා ඊළඟට BX සමානයි DY බව. BX සමානයි DY බව. පුතේ බලන්න. BX සමානයි DY බව. මේ මාන වැඩේ කියන්නේ මේ අංග සම ත්‍රිකෝණය ඇතුලේ ඒ කැලල නැහැ. බලන්නකො මේ ත්‍රිකෝණේ ගත්තොත් එහෙම මේ කැලල ඇතුලේ මේ BX කියලා පාදයක් නැහැ. BX කියලා පාදයක් නැහැ. YD කියලා dy කියලා පාදයක්වත් නැහැ. අපි ඒතෝට ප්‍රත්‍යක්ෂ දැනුම මතක් කරගන්න ඕනේ පුතේ. ඒක තමයි මේ වැඩේ හොයාගන්න. එතකොට බලන්න දැන් මම මේ ටික බැලුවොත් එහෙම දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සම හින්දා ඔන්න බලන්න වැඩේ මම තර්ක කරන විදිහ. මේ දිගට මේ ත්‍රිකෝණේ මේ 90යි කෝණේ අතර පාදේ මේ 90යි කෝණේ අතර පාදේ මේ කෑල්ල මේ මම මේ කෑල්ල ගන්න මේ XD BY. එතකොට මේ දිගවල් දෙක සමානයි. XD දිගයි BY දිගයි සමානයි. එතකොට පුතේ පොඩි දෙයක් ඔයාලට තේරෙන්න ඕනේ. මොකද්ද? පුතේ දැන් මේ මුළු දිග සමානයි. එහෙනම් මේ කෑල්ල දෙන්නටම පොදු කෑල්ලක් නේද? මේ කෑල්ල මේ බලන්න. එතකොට මේ කෑල්ල අයින් කරුවොත් මේ කෑල්ලට මේ කෑල්ල සමානයි. මේ තියෙන B නේ. BX ට YD සමානයි. දැන් අපි ඔක ලියන්න ඕනේ. අර ප්‍රත්‍යක්ෂ දැනුම වායිතා කරලා ලියනවා. හරි. මම හිතනවා මේ ටික පැහැදිලි වෙන්න ඇති කියලා මම මකා හරිනවා දැන්. හරි. දැන් අරකට ලියවන්නේ. දැන් අංග සමත්‍රිකෝණ අනුරූපාංග සමාන වේ කියන එක. හරි. දැන් මේකේ ඊළඟ එක අපි ලියන්න පුළුවන් මෙහෙම BY සමානයි XD කියලා. හේතුව අරකම තමයි අංග සමත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. අංග සමත්‍රිකෝණවල අනුරූපාංග සමානයි. ඒ කියන්නේ BY ට XD. BY ට XD සමානයි. දැන් අපි මේ කෑල්ලනේ පොදු කෑල්ල දැම්මම අංග සම කොහොමද? එතකොට BY ගෙන් අඩු කරනවා මේ XY.
බලන්න පුතේ. දැන් ඊට පස්සේ කියන්නේ AB සමාන AC. දැන් මේ ත්‍රිකෝණේ කෑල්ලක් වන්නේ මේ AB කියන සම්පූර්ණද. මේ ත්‍රිකෝණේ කෑල්ලක් වන්නේ මේ AC කියන්නේ. දැන් ඒක කොහොමද ඒක කරන්නේ? හරි පුතේ. තේරුම් ගන්න. මේක මහා ලොකු දෙයක් නෙමෙයි. ජ්‍යාමිතිය කියන්නේ හරි සරල සුන්දර දෙයක්. ඒක තේරුම් ගන්න. එතකොට පුතේ XBC ට YCB සමානයි කියන කාරණාව බලන්න ගඟක් වගේ කරගෙන මේක අංග සම කරා ඒකෙන් මේක උත්තර ගත්තා. මේකෙන් තමයි මේක ගන්න තියෙන්නේ. ඔන්න බලන්නකෝ. දැන් පුතේ මම මේ කෑලි දිග අයින් කරනවා. මේ මැද කෑලි දිග අයින් කරනවා. බලන්න. එතකොට පුතේ මේ කෝණයට මේ කෝණය සමානයි. හරි. මේ කෝණයට මේ කෝණය සමානයි නම් පුතේ ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද මේ කෝණ දෙකක් සමානයි. ඒ කෝණ දෙකක් සමාන නම් පුතේ කෝණ දෙකට ඉස්සරහින් තියෙන පාද ඒ කියන්නේ AB AC සමානයි. මම හිතුවා පැහැදිලි වෙනද? මේක සමානයි හින්දා මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමාන මේ කෝණ ඉස්සරහින් තියෙන පාද මෙයා මේ කෝණ ඉස්සරහින් තියෙන පාද මෙයා එයයි මෙයයි සමානයි. අන්න හරි. එහෙනම් එච්චරයි ලියන්න තියෙන්නේ අපිට. මෙච්චරයි ලියන්න දෙන්නේ. දැන් අපි කියවනේ මේ කෝණට මේ කෝණ සමානයි කියලා. මොනවාද? අපි ලියනවා මෙහෙම AB සමානයි AC. මේ මොකක්ද හේතුව? මේ කෝණ දෙක සමාන හින්දා නේද මේක උනේ? මේ කෝණ දෙක සමාන හින්දා. හරිද? මෙහෙමයි. AB සමානයි AC හේතුව AB C කෝණය සමානයි. අපි අර විදිහටම දාමු. මේ විදිහටම XBC සමානයි YCB. ඒක හින්දානේ වෙන්නේ. වරන්කට තව කාරණාවක් ලියනවා සමද්විපාද. සමද්විපාද ත්‍රිකෝණය. මේ කැලේ වල වැරද්දක් නැහැ. ඒතකොට මම හිතනවා පැහැදිලි වෙන්න ඇති ඔයාලට මේ ගත්ත විදිහ කියලා. පුතේ ඊළඟට මම කරන්න හිතන් ඉන්නේ ද්විපද ප්‍රකාශන පාඩම ගැන. පුතේ ඊළඟ වීඩියෝ එකේ එතකොට මාත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම 11 වසරේ දරුවන්ට සුවිශේෂී වැඩසටහනක් මම ලෑස්ති කරලා තියෙනවා. මොකද්ද කියනවා නම් පේපර් ක්ලාස් එකක්. පේපර් ක්ලාස් එකක් පුතේ කරන්න ලෑස්ති කරලා තියෙනවා මම. එතකොට ඒකත් සමගත් එකතු වෙන්න කියලා කියනවා සියලුම දෙනාට. එතකොට පේපරේ මම ලින්ක් එක දෙන්නම්. ලින්ක් එක දුන්නාට පස්සේ ඔයාලා ඒ ලින්ක් එක හරහා පේපරේ කරලා මගේ වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. එතකොට ඔයාලටම ලකුණු දාගත්ත හැකි. හරි. අපි මේ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු